නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සද්ධාමේතං සම්බෝධි පඤ්ඤාමේ යුගනංගදං හිරි සාමනෝයත්තං සතිනේ කායථාචනං කාය බුද්ධෝ වචී බුද්ධෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිතානං සෝරච්ඡන්නේ පමෝචනං විරියන්නේ දුර දුරයි සංයෝතක්ඛේ මා දිවාහන ගච්ඡති අනිවත්තං යත්ථ ගන්තාන සෝචති වේදනේ සාකසී කත්තා සෝපෝතියං තාපලා ඒතං කසින් කයිත්වානේ සබ්බ දුක්ඛා පමුච්ඡති ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, එදා මෙන්න අදත් යම් විදිහකට කර්මාන්තයක් වශයෙන් කෘෂි කර්මාන්තය ලෝකයේ තුල ආසියාකරයේ තුල වැජිබී පවතින කර්මාන්තයක් වෙනවා. මෙන්න මේ කර්මාන්තය ඉදිරිපස තබාගෙන ඒ කර්මාන්තයට ගොවියාගේ ඉඳන් විශාල උපකරණ යම්ගේ සහභාගීත්වයෙන් තමයි ඔය හාල් ලැබේ කියලා අවසාන වශයෙන් ප්‍රයෝජනයක් ඒ කර්මාන්තයෙන් අපිට ලබා දෙන්නේ. මේ උපකරණ රාශිය ගොවියාට ඉතාමත් උපකාරී වෙනවා. තමන්ගේ පාරිභෝගිකයන්ගේ සුවසහනය පිණිස නැත්නම් තමන්ගේ එදා වේල පිරිමහ ගැනීම පිණිස මේ කෘෂි උපකරණ රාශියම උපකාරී වෙනවා, එකක්වත් අඩුපාඩුවකින් තොරව. මෙන්න මේ කෘෂි උපකරණ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ශාසන ප්‍රතිපදාවට කොතරම් දුරට වැදගත් වෙනවාද, නැත්නම් ආර්ය ශාසනයේ ගොවිතැන කෘෂි කර්මාන්තය ගැන කියවෙන ගාථා 4ක් තමයි මේ පොහොය දවස මට වෙන්නේ තිබෙන පැය දෙකමාරක කාලයක් තුළ ගත කිරීමට උත්සාහ කරන්න. යෙදෙන්නේ මේ ගාථාකට ඉදිරිපස තබාගෙන. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාවේදී ඔය සත්‍තිස් කෝධිකාක්ෂික ධර්මවලදී විශේෂයෙන් සතර සතිපට්ඨානයෙන් පස්සේ පංචේන්ද්‍රිය පංච බල කියලා ධර්මතා දෙකක් කොටස් දෙකක් පිළිබඳව කතා වෙනවා. ශ්‍රද්ධා, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධිය, ප්‍රඥාව ගැන ඒ ධර්ම සංග්‍රහයන් තුළ ඒ තැන්වල ඊටම පැහැදිලිව ඊටම සුපිරිසිදුව එක්තරා ධර්ම කොටස මාතෘකා කරගෙන එක්තරා අධ්‍යක්ෂින් එක්තරා කාලවකවානුවේ තිබුණ කර්මාන්ත මිනිසුන්ගේ හැසිරීම උපයෝගී අරගෙන මේ පංචේන්ද්‍රිය ධර්මතාවය මනාව ඉස්මතු කරලා තියෙනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් මේ පංචේන්ද්‍රිය ශ්‍රද්ධාවේ පටන් ප්‍රඥාව දක්වා වැටී තිබෙන මේ ධර්ම මාර්ගය තවත් එක ගාථා 4කින් තවත් එක කර්මාන්තයක අධ්‍යක්ෂින් ටිකක් උපයෝගී කරගෙන කර්මාන්තයකට අදාළව තියෙන ආනුභාංග උපමාවකට අරගෙන ඉදිරිපත් කරලා තියෙනවා. මේකට අදාළ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙන සුත්ත නිපාතේ කසීබාරද්දාච කියන සූත්‍රයට අදාළව මේ සූත්‍රයම අපි මේ මාතර ඉතාමත් පොඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තිබ්බ එක වැඩමුළුවකට වැඩිය යම් විදිහකට ඇසුරු කිරීමක් වගේ දෙයක්. ඒ ඇසුරු කිරීමේදී තිබ්බ දේශනාවකදී මෙන්න මේ කසීබාරද්වාජ සූත්‍රය මාතෘකා කරගෙන
දේශනාව පවත්වන්නට සිද්ධ වුණා. නමුත් අපි මේ අද මේ පොයේ දවසේ මේ දේශනාවේදී ඒ එදාට වැඩි යම් කරුණු කිහිපයක් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කරනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේලා මගධ දනව්වේ දක්ෂිනාගිරියේ එකනාලා කියන බමුණු ගමේ වැඩ වාසය කරේ. මේ වැඩ වාසය කරනකොට කසී භාරද්වාජ කියන බමුණා එන්නේ එකනාලා කියන බමුණු ගමේම තමයි හිටියේ. ඒතර දවසක මේ කසී භාරද්වාජ කියන බමුණා ගොවිතැන කරන ගෝවියෙක් කියලා කියමු. මේ ගෝවියා කසී භාරද්වාජ කියන ගෝවියා තමන්ගේ ඉඩමේ නඟුල් 500ක් දාලා තියෙනවා කියලා. ඒ කියන්නේ පංචමන්තානි නංගල සතානි නඟුල් 500ක් දාලා තියෙනවා කියන එක්තරා දවසක නඟුල් 500ක්. ඒකට අපි දන්නවා පොළව කටින පොළව හැරීම නැත්නම් කටින පොළව නැවත නැවත මඩ ගොහුරක් කිරීමට උපයෝගී කරගන්න උපකරණේ නඟුල. මෙන්න මේ නඟුල් 500ක්. එතකොට මේ හරක් දෙන්නේ 4 දෙනෙක් එකතු කරලා තමයි මේ නඟුල බඳින්නේ. ඒතකොට නඟුල් 500ක් තියෙනවා කියලා කියන්නේ විශාල කාර්යබහුල විශාල සෙනගක් ඉන්නට පුළුවන් විශාල භූමි ප්‍රදේශයක් මෙතන තිබිලා තියෙනවා. ඒ නඟුල් 500ක් දාලා තියෙන දවසක කසී භාරද්වාජ බමුණා දාලා තියෙන දවසක මේ කර්මාන්ත කරන තැනට සුපුරුදු භාග්‍යවතුන් වහන්සේගේ දිනචර්යාවේ පින්ඩපාතේ වැඩම කරා. පින්ඩපාතේ උදේ වරුවේ සමන්ගේ පාත්‍ර ධාතු අරගෙන අපි දන්නවා සාමණේර හසනම පින්ඩපාතේ වඩිනකොට යම් ශාන්තිරියවකින් තුෂ්ණිම් බුද්ධව කටයුතු කරගෙන තමයි පින්ඩපාතයක් වඩින්නේ. මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ කසී භාරද්වාජ බමුණා ගොවිතැන් කරන තැනට වැඩලා ආද විදිහටම තුෂ්ණිම් බුද්ධව පින්ඩපාත චර්යාවේ පින්ඩපාත ඉරියව්වේ හිටියයි කියලා දක්වනවා. එහෙම ඉන්නකොට කසී භාරද්වාජ බමුණා භාග්‍යවතුන් වහන්සේගේ මේ පිඬුසිඟායම දැකලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම දෙයක් කිව්වා. මහණ මම සීසානවා මම වපුරනවා. සීසාල වපුරලා තමයි මම එදා වේල හම්බ කරන්නේ. මම කෑම හදාගන්නේ මම තුන් වේල නැත්නම් ඒ කාලේ දෙවේල වැළඳුවේ මේ සීසාල මේ හිටපම වපුරලා. ඒ වගේ මහණ අහම්පිකෝ මේ තම්පිත් මස්සන් තම්පි සමන කස්සසුච වපස්සුසුච කසිතාන වපිත්තාච බුංචිසුති. මහණ ඔබත් සීසාන ඔබත් වපුරන සීසාල කෑම එදා වේල පින්ඩපාතේ සපුර ගන්න කියලා කියන. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා. අහම්පිකෝ බ්‍රාහ්මණ කසාමිච වපාමිච කසිතාච වපිත්තාච බුංජාන. මම බ්‍රාහ්මණය මම බමුණ සීසානවා මම වපුරනවා මම සීසාල වපුරලා මම වළඳිනවා කියලා කියනවා. මෙතනදී අපිට පැහැදිලි ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ භාග්‍යවතුන් වහන්සේ ගොවිතැනක් කරනවාද? ගොවිතැන කරනවා නම් බුදු පියාණන් වහන්සේ ළඟ තියෙන පාත්‍රයයි තුන් සිවුරයි බුදු පියාණන් වහන්සේ ළඟ නඟුලක් ගෙවියොන් ඊට පස්සේ හීවැලක් කෙවිතක් වියගහක් නැහැ කියලා අපිට ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම ඒ පොදු ගැටලුව සාමාන්‍ය ගැටලුව කසී භාරද්වාජ කියන බමුණටත් ඇති වෙනවා. එහෙම ඇති වුණාට පස්සේ කසී භාරද්වාජ බමුණ අහනවා මම නකෝපනමයන් පස්සාම ගෝතමස් මම භාග්‍යවතුන් වහන්සේගෙන් වියගහක් නඟුලකේ සම්මුති ගොඩවල් ටික කෘෂිකර්මාන්තයේ සරු කර ගැනීමට කුෂිකර්මාන්තයේ කර්මාන්තයක් වශයෙන් දියක් කිරීමට අවශ්‍ය සම්මුති ගොඩවල් ටික අවශ්‍ය උපකරණ ගොඩවල් ටික අහනවා. වහන්සේගෙන් මම මේවා දකින්නේ කියලා කියනකොට භාග්‍යවතුන් වහන්සේ එතකොට කියනවා වහන්සේ සීසානව වපුරනවා නමුත් මම වහන්සේගෙන් මේවා දකින්නේ කියලා කියනවා. එතනදී බක පඬිතකමට නැත්තම් තමන්ගේ තියෙන ධර්මය පෙන්වන්න නෑ මගේ ධර්මය මේ ශාස්ත්‍රා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා ඔහොම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට ගියේ නෑ. භාග්‍යවතුන් වහන්සේ තාම කාරුණිකව ලෝකානුකම්පාවෙන් මේ උපකරණ මේ සම්මුති කොටවල් මේ සම්මුති කොටවල් රාශියම එකතු කරගෙන එකක්වත් අනුපාඩුවකින් තොරව මේ බමුණාය සම්මුති කොටවල් රාශියම උපකාරයට අරගෙන තමන්ගේ ශාසනය තුළ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව තියෙන මේ ශ්‍රද්ධාවේ පටන් ප්‍රඥාව දක්වා ගමන් කරන මාර්ගයේදී
නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේදී අවශ්‍ය ධර්ම කොටස ටික තමත් ලස්සනට ගාථා 4ක් වශයෙන් පෙළගස්සලා තියෙනවා. ඒ ගාථා 4 තමයි අපි මේ අද මාතෘකාවට ඉදිරිපත් කරගන්නට ඉස්සරහ තැන් තබා ගත්තේ. සද්ධා බීජං තපෝ බුද්ධි පඤ්ඤාමේ යුගනංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාලපාචන. අපි දන්නවා ගොවිතැනකට බීජයක් අත්‍යවශ්‍යයි. වීගහා පැලවෙන්න බීජය අවශ්‍යයි. මෙන්න මේ බීජය මගේ ශාසන ශත්‍රාව. මාගේ ශත්‍රාව බිජුවට වේ. ඒ කියන්නේ ගොවිතැනට ගන්න බීජය අපගේ ආදි කෘෂි කර්මයන්තේදී යෝගාවචර කෙතේදී ශත්‍රාව තමයි බීජය. තපෝ වෘත්ති තපස සීලය තමයි වැසිදහර කියලා කියනවා. පඤ්ඤාමේ යෝගනංගල වියගහ නඟුල වියගහ කියන එක අපි දන්නවා. නඟුල ගොන්නු මිහරක් දෙන්නට සම්බන්ධ කරන්නේ මේ වියගහ උපකාරයට අරගෙන ගොන්නුන්ගේ පිටකොන්ද උඩ මේ වියගහ කියන එක තියෙනවා. ගොන්නුන්ගේ මිහරක් උන්ගේ මේ වියගහ උපකාරයට අරගෙන තමයි නඟුල බඳින්නේ. ඒක සමාන කරලා තියෙනවා ප්‍රඥාවට. ඒ කියන්නේ යෝගාවචර කෙතේ යෝගාවචර අස්වැද්දිල්ලේදී යෝගාවචරයගේ වියගහා නඟුල වෙන ප්‍රඥාව කියලා කියනවා. හිරි ඊසා අපි දන්නවා හිරිය කියලා කියන්නේ හිරියොතක් කියලා ධර්මතාවයක් අපිට එදිනෙදා හැම තිස්සෙම ඇහෙනවා. පවට තියෙන ලැජ්ජාව, පවට තියෙන බය. එතකොට මේ ලැජ්ජාව තමයි නඟුලේ තියෙන මුදුන, නඟුලේ තියෙන හිස තමයි හිරි ඊසා නඟුලිස, නඟුලේ තියෙන මුදුන තමයි මේ ලැජ්ජාව. මනෝ යොත්තං චිත්තය තමයි විරැහෙන කියලා කියන්නේ නඟුලයි වියගහයි සම්බන්ධ කරන රැහැනට කියනවා විරැහෙන කියලා. ආර්ය ශාසනේ ආර්ය කෙතේ විරැහෙන වෙන්නේ චිත්තය සමාධිය. සතිමේ පාලපාචන සතිය තමයි මගේ මේ කීවල කෙවිතක් අපිට අවශ්‍ය වෙනවා. මේ හරක්කු වැරදි මාර්ගයට යනකොට හරි මාර්ගයට ගෙන්නන්න මේ කීවලයි කෙවිතයි අවශ්‍ය වෙනවා. ඒක තමයි මේ සතිය කියලා කියන්නේ. ඕක තමයි කෙටියෙන්ම පළවෙනි ගාථාවේ කෙටි අදහස අපිට ඉදිරිපත් කරගන්නට පුළුවන් වෙන්නේ. කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිදාන සෝරච්ඡං මේ පමෝචන. කාය බුද්ධෝ අපි ඉදිරි දේශනාවලදී තිබුණ දේශනාවලදී අපි විග්‍රහ කරන්න උත්සාහ කරා. බුද්ධෝ කියන වචනේ බුද්ධ කියලා කියන්නේ අබුද්ධ කියලා කියනවා, බුද්ධ කියලා කියනවා. බුද්ධ කියලා කියන්නේ වැසූ පියන් දොර ඇතිව. අබුද්ධ කියලා කියන්නේ ඇරිච්ච පියන් දොර ඇතිව. එතකොට කාය බුද්ධෝ කියලා කියන්නේ කාය සුචරිතේ, කාය හොඳ කර්ම, කාය සුචරිතේ, කාය කියන දේ සංවරයි කියන වචනේ තමයි කාය බුද්ධෝ කියලා කියන්නේ. වචී බුද්ධෝ කියලා කියන්නේ වචනේ සුචරිතයි, වචනේ අසංවර නෑ, වචනේ සංවරයි. ආහාරේ උදරේ යතෝ පමණ දෙන ආහාර ගැනීම නැතිනම් සිව්පස්සේ පාවිච්චි කිරීමේදී පමණ දෙන උදරේ යතෝ බඩට සරිලන ප්‍රමාණයට තමන්ගේ ආහාර ගැනීම කියන එක තමයි. නැත්නම් ඕකට ආහාරය උදරේ යතෝ කියන පදයට තවත් වචනයක් පෙන්නනවා අපිට. සුපුරුදු භෝජනය මත්තන්‍යුතා පමණ දෙන ආහාර ගැනීම කියන වචනේ තමයි මෙතන කෙටියෙන් ඉදිරිපත් වෙන්නේ. සච්ඡං කරෝමි නිදානං සෝරච්ඡං මේ පමෝචන. මෙතනදී තාම මේ ගාථා පදයේ අවසාන මේ සච්ඡං කරෝමි නිදානං සෝරච්ඡං මේ පමෝචන කියන මේ පදය පුදුමාකාර යෝගාවචරයට නැදකමක් පෙන්නනවා. ඒ වගේම යෝගාවචරය තුළ තියෙන විශ්වාසයක් පෙන්නනවා. ඒ කොහොමද? මේ සත්‍රාව, ඊට පස්සේ සීලය, ප්‍රඥාව, ලැජ්ජාව, සමාධිය, සතිය, කාය සුචරිත භාවය, වාක් සුචරිත භාවය, අපමණ දන ආහාර ගැනීම කියන මේ උපාංග රාශිය ලං කරගත්තට පස්සේ මේ කියන නිදානය නැත්නම් නිදානයක් කියලා කියනවා. මේ පොළවේ යට තියෙන වස්තුවට නිදානය, මෙතන මේ නිදානම් කියලා කියන්නේ මේ තියෙන හේතු භූත වුණ කරුණු ටික කියන වචනේ මෙතනින් පෙන්නන්නේ. මේ අපි දන්නවා කෘෂි කර්මාන්තයකදී
නඹුල තියෙනවා නම්, ගොවියට නුවණ තියෙනවා නම්, ගොවියා අප්‍රමාදී නම්, ගොවියා උදේම නැගිටලා තමන්ගේ ගොවි තැනට යනවා නම්, ගොවි තැන කරන ස්ථානෙට යනවා නම්, මීහරක්කු ඉන්නවා නම්, එයාට තමන් කරන වැඩපිළිවෙල පිළිබඳව දුකක් නැහැ. එයා දන්නවා මම මේ කර්මාන්තය කරන්න, මම මේ ව්‍යාපාරය කරන්න හරි ලක්ෂණ ටික අදාළ තියෙන හරි අවශ්‍ය කරුණු ටික මම සම්පාදනය කරලා තියෙන්නේ. සම්පාදනය කරපු නිදානය හේතු කරගෙන මට දුකක් ඇති වෙන්නේ. මට හරියට වැස්ස වැටුණොත්, හරියට ඍතුව ක්‍රියාත්මක වුණොත් මට අවශ්‍ය ඵලය නැත්නම් අවශ්‍ය ආශ්‍රයන හොඳට ලැබෙනවා කියලා මෙයාට දුකක් නැත්නම් මෙයාට දුකක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මේ ගාථාවෙන් පෙන්නන්නේ. ශාස්ත්‍රාවේ පටන් ප්‍රඥාව දක්වා සීලයත් එකතු කරගෙන, ලැජ්ජාවත් එකතු කරගෙන, බයත් එකතු කරගෙන, පවට තියෙන ලැජ්ජාව බයත් එකතු කරගෙන මේ කියන කරුණු ටික ලං කරගත්තට පස්සේ ඕගාවචරයට කිසිම දුකක්, කිසිම අවිශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. යාට පුදුමාකාර විශ්වාසයක් ඇති වෙනවා. මම මේ නිවන කියන මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කරන්නේ. ඒ නිසා ප්‍රමෝචනයක් නැත්නම් සෝරච්ඡම් මේ ප්‍රමෝචනම් කියලා කියන්නේ මෙතන විය මිදීම කියලා වචනයක් දෙන්නේ මේ ප්‍රමෝචනම් කියන පදයට. මේ කරුණු ටික එකතු වුණ නිසා මගේ අස්රැන්නක් නැත්නම් මම අරහත්ත්වයටපත් වෙනවයි කියන එක, සෝතාපන්න ඵලයටපත් වෙනවයි කියන එක, සකදාගාමී ඵලයටපත් වෙනවයි කියන එක මට ගැටලුවක් නෑ. ඒක මේ මහා ලොකු විදිහකට හිතා ගන්න අවශ්‍ය නෑ. මම මොකද මම කටයුතු සම්පාදනය කරමින් ඉන්න කෙනෙක්, කටයුතු සම්පාදනය කරන කෙනෙක්. ඒ නිසා මේ අවසාන ඵලය මට කොහොමද ලැබෙනවා? ඒක තමයි මේකදී උදාහරණයකට ගන්නෙ. ප්‍රමෝචනම් කියලා. ප්‍රමෝචන සෝරච්ඡම් ප්‍රමෝචනම් විය මිදීම කියලා එකක් කියනවා. විය මිදීම කියන්නේ දැන් ගොවි තැනකදී ගොවියා තමන්ගේ විය ගහ උපයෝගී කරගෙන, ගොන්නු ටික එකතු කරගෙන, මීහරක්කු ටික එකතු කරගෙන තමන්ගේ ගොවි තැන කරනකොට, ගොවි තැන කරගෙන යනකොට දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි. බිත්තර වී එතන අවුස්සලා, එතන ඒ බිත්තර වී තියෙන ජානානු පොළවට බැස ගන්නට, මුල් බැස ගන්නට ඒ පොළව තවත් කලකලා ඒ කරන වැඩපිළිවෙල කරාට පස්සේ මේ වියගහෙන් වැඩක් නැහැ. ඒ වියගහ එතන මුදවනයි කියලා දෙයක් තියෙනවා. එතකොට මේ වියගහ මිදුවට පස්සේ විය මුදවන්නේම ගොවියට විශ්වාසයක් තියෙනවා. දැන් මම කරපු වැඩ ටික හරියි. දැන් පොළවට මුල් බැහැගෙන තියෙන මේ බිත්තර වී, ඒ නිසා මට අවශ්‍ය ඵලය, මට අවශ්‍ය වී ටික ලැබේ කියලා විශ්වාසයෙන් තමයි වියගහ මුදන්නේ. ඒ වගේ තමයි මෙතනදී යෝගාවචරය තමන් කරගෙන යන්නේ හරි මාර්ගයක් කියලා පුදුමාකාර විසුද්ධියකටපත් වෙන කතන්දරයක් මෙතන කතා කරන්නේ. මේ විසුද්ධියටපත් වුණාට පස්සේ තමන්ට කිසිම සැකයක්, කිසිම දුකක්, කිසිම කරදරයක්, කිසිම දෙපැත්තට වැනිලා නැහැ. මේ යෝගාවචරය දන්නවම කරගෙන යන්නේ හරි මාර්ගය කියලා. විරියන් මේ දුර දෝරයන් යෝගක්ඛේමා දිවාහනම් ගච්ඡති අනිවත්තන්තං යත්තගතාන සෝචති. මේ ගාථාවත් ඉතාමත් වැදගත් වෙනවා මේ කාලේ විදිහට. මොකද ගොවියෙක් තමන්ගේ උදෑසන ගොවිතැන් කරන තැනට ආවට පස්සේ ගොවියා සාමාන්‍යයෙන් ගමට ගිහින්, තවුමට ගිහින්, කයිය ගහ නැවත ගොවිතැන් කරන තැනට ආවත් කවදාවත් ගොවිතැන කරන්න බෑ. උදේට ගියොත් ගොවියා හවස වෙනකම් ගොවිතැන කර නොනවත්වා තමන්ගේ ගොවිතැන කළ යුතු වෙනවා. එච්චරටම ගොවියා පුදුම කාර්යක්ෂම, ඒ වගේම සූර කෙනෙක් වෙනවා. ඔය අපේ වැඩපළවල් වල නැත්තම් මේ කකුල් දෙක උඩ තියාගෙන ඉන්න වැඩපළවල් කරන අයට මේ සූරභාවය, මේ හැකියාව, මේ හිතේ ධාරිතාවය ඒ උනට නැහැ. ගොවියට තියෙනවා මේ ධාරිතාවය. ඒකයි කියන්නේ මඩ සෝදාගත් කල ගොවියට රජකමට සුදුසුයි කියලා. මේ ගොවිය තුළ පුදුමාකාර නොනවතින ගතියක්, නවත්ත හැල්මයක් නැතිව නොනවතිනමින් ගමන් කරන ගතියක් ඇති වෙනවා. ඒ ගතිය නිසා තමයි ගොවියට අවසාන වී ආශ්‍රයන ලබා ගන්නට පුළුවන් වෙන්නේ. එයාගේ තියෙන බිරිඳ තමයි, නැත්නම් එයාගේ යාළුවෝ සෙට් එක තමයි මේ ගොවියට අදාළ ආහාර ටික,
අවශ්‍ය සනීප ආරක්ෂක ක්‍රම ටික ගමේ ඉඳන් ගෙනල්ලා දෙන්නේ ඒ බාහිර ඉන්න කට්ටිය. නමුත් ගොවියා වටේ යන්න හදන්නේ. ගොවියා කුඹුරට වෙලාම නොනවතිමින් තමයි මේක කරගෙන යන්නේ. ඒකයි මෙතන මේ සමාන කරලා තියෙන්නේ. ගොවියා ඒ විදිහට කටයුතු කරනවා වගේ යෝගාවචරයා විරියම් මේ දුර දෝරයන් යෝගක්ඛේමාදි වාහන ගච්ඡති අනිවත්තන්ත ගමන් කරනවා මේ මාර්ගයේ නිබ්බාන මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන අනිවත්තන්ත නවත හැල්ලෙන මේ ගමන් කරන්නේ නොනවතිමි අප්‍රමාදීව මේ වීර කියන දේ ගමන් කරන කොහෙටද යෝගක්ඛේමාදි වාහන යෝගමේ නැත්නම් නිවනට තියෙන වාහනේ නිවනට තියෙන මාර්ගය නිවනට තියෙන ක්‍රමය වීර කියලා කියනවා. එහෙම වීර දරන කෙනාට යත්ත ගන්තාන සෝචති දුකක් නැත්නම් ශෝක කිරීමක් එයාට නැති වෙනවා. ඒ හේතුව මොකද්ද? වීර කියන ගුණාංගය තියෙන නිසා. මේක පුදුමාකාර ධර්ම කරුණු රාශියක් පෙන්වන ගාථාවක් වෙනවා. අපි ඉදිරියට හැකි පරිදි අපිට තේරෙන පරිදි මේක විග්‍රහ කරගන්න උත්සාහ කරමු. අවසාන ගාථාවේදී පෙන්නනවා මේ ගාථා තුනේම සම්පින්දනාත්මකව විශ්වාසයක් භාගතුන් වහන්සේලා බල දෙනවා. ඒ කොහොමද? ඒව මේසා කසේ කට්ටා සෝ හෝති අමතප්පලා ඒතං කසෙන් කලිතාය සබ්බ දුක්ඛා පමුච්චති. දැන් කසීපාරද්දාජ කියන බමුණා සීසෑම කරාට පස්සේ එයාට විශ්වාසයක් ඇති වෙනවා තමන්ගේ සීසෑම පිළිබඳව වී අස්වැන්න ලැබෙනවා කියලා. ඒ වී අස්වැන්න ලැබුණාට පස්සේ කසීපාරද්දාජ බමුණාගේ ඉන්න වටේ පිරිසට බඩ නැත්නම් බඩේ ගින්දර නැති වෙනවා. නැත්නම් යාට මුදල් ලැබෙනවා, යාගේ බඩේ ගින්දරක් ලැබෙනවා, යාගේ නාති සංහාරයේ බඩේ ගින්දර නැති වෙනවා. නමුත් ඒක తాවකාලිකයි. භාගවත් බුදු පියාණන් වහන්සේ මේ ගාථාව තුළ පෙන්නනවා මේ සීසෑම කරාට පස්සේ මේ කෘෂි කර්මය කරාට පස්සේ අමාඵල තියෙන්නේ. නිකම් පුස්ඵල නෙමෙයි අමාඵල තියෙනවා. මේ අමෘතෝ ඵලයේ තියෙන නිසා මේතං කසින් කයිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති. මේ කෘෂි කර්මය කරාට පස්සේ සියලුම දුකින් මිදෙනවා කියලා භාගවතුන් වහන්සේ පුදුමාකාර විශාල විශ්වාසයක් ලබා දෙනවා අපිට. අපි දැන් මේ ගාථා කිහිපයෙන් ඉදිරිපත් කරගන්නට උත්සාහ කරමු. අපගේ මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට හේතු කරුණු කිහිපයක් ඉදිරිපත් කර ගැනීමට තමයි සූදානම් වෙන්නේ. සද්ධා බීජං කියලා පළවෙනි එක පෙන්නනවා. ශ්‍රද්ධාව තමයි බීජය. නැත්නම් කර්මාන්තයේදී බීජය, කෘෂි කර්මාන්තයේදී ගන්න බීජය යෝගාවචරිතේ ශ්‍රද්ධාව කියලා පෙන්නනවා. ඒක ගැන අපි ඉදිරිපත් කරගත්තොත් ඔය සමහර තැන්වල ශාස්ත්‍රාව මේ බීජය කියන එක සම්‍යක් දෘෂ්ටියට සමාන කරලා තියෙනවා. ඒකෙදි මේ විතර වේ ගැන කතන්දරේ නෙමෙයි කරන්නේ. එතනදී දක්වලා තියෙන්නේ අර පොළවක තිත්ත රසයෙන් යුතු බීජයක් පැල කරාට පස්සේ ඒකේ ඵලයක් තිත්ත අමිහිරි ඵලයක් තමයි තියෙන්නේ. මිහිරි ධනවන ඵලයක් පොළවේ පැල කරාට පස්සේ ඒක ලැබෙන ඵලය තමා රස තියෙන මේ රස තියෙන ඵලයක් වෙනවා කියලා මේ මිත්‍යා දෘෂ්ටිය පැල කරාට පස්සේ ඇති වෙන ඵලය මිත්‍යා ප්‍රතිඵලයක් කියනවා. ඊට පස්සේ සම්‍යක් දෘෂ්ටිය පැල කරාට පස්සේ ඒක ලැබෙන ඵලය සම්‍යක් ප්‍රතිඵලයක් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. නමුත් අපි ඒක කෙසේ වුණත් මේ ශාස්ත්‍රාව කියන එක බීජයට සමාන කරේ හේතුව ශාස්ත්‍රාව කියන එක පැහැදීම කියන එක ඡන්දය කියන එක භාවනා කරන කෙනෙකුට හෝ වේවා සීලයේ ඉන්න කෙනෙකුට හෝ වේවා ඊටම වැදගත් අංග කිහිපයක් පෙන්වන කරන ලක්ෂණ කිහිපයක් ඔය සාමාන්‍යයෙන් ශාස්ත්‍රාව නැත්නම් අපි කෙනෙක් පෙන්වන කෙටුම්පත් කෙනෙක් පෙන්වන අනපනක් කෙනෙක් පෙන්වන ප්‍රතිපත්ති යෝජනා වලට අපි අපේ පැහැදීම තියෙන්න තමයි අපි ඡන්දේ දාන්නේ යට. ඒ වගේ තමයි අපේ තුළ තියෙන කෙලෙස් දුක් ස්වභාවය දැනගෙන මේ කෙලෙස් නැති කරගත හැකි මාර්ගය සතියෙන් කෙලෙස් නැති කරගත හැකි මාර්ගය සමාධියෙන් කෙලෙස් නැති කරගත හැකි මාර්ගය ප්‍රඥාවෙන් කියලා ඊටම පිරිසිදුව දැනගත්තට පස්සේ එයාට මේ කාමයට ඡන්දයක් නැතුව එයාට චිත්තය වඩන්න ඊට පස්සේ විපස්සනාව වඩන්න විමර්ශනාව වඩන්න
ඡන්දයක් ඇති වෙනවා. ඒක තමයි ඡන්ද ඉද්ධිපාද කියලා කියන්නේ. ඒ ඡන්දය ඇති වුණාට පස්සේ මෙයාට පුදුමාකාර හැකි සංඥාවක් හැකියාවක් ඇති වෙනවා. ප්‍රතිපදාවේ ඉදිරියටම කටයුතු කරගෙන යන්න. මෙතනදී පෙන්වන්නේ අපි දන්නවා ආනාපානයකට හරි අසක්මනේ කකුල දෙස බලාගෙන නැත්නම් කකුලට හිත පිටලා රූපකමටහනකට හිත පිටලා කටයුතු කරනකොට සක්මනේදී අපි කෙනෙක් එනවායි කියලා දකිමු. කෙනෙක් එනවායි කියලා දැක්කට පස්සේ අපි බලන්න ඕනේ ඔන්න දැන් මගේ කකුලේ දැනීම ටිකෙන් ටික මගෙන් අතහැරෙනවා. ඒ අතහැරෙන්නේ මොකක් නිසාද? අරයට තියෙන ඡන්දේ නිසා. අරයට කැමැත්ත දෙනවා. අරයව බැලීමට, ඒ බාහිර පුද්ගලයා බැලීමට උවමනාවක් කැමැත්තක් දෙන. කැමැත්ත දෙන්න අර චිත්තය වඩන්න, සමාධිය දියුණු වෙන්න, සතිය දියුණු වෙන්න කියන ඡන්දය යනවා කාමයට. නම් ඡන්දය කියන එක දැන් Taman තුලින් අර බාහිර පුද්ගලයා එනකොට Tamanගේ දැන් කමටහන ටිකෙන් ටික මෙන්න මේ වියකී යනවා කියලා දැනගෙන ඒක අතහැරලා නැවතත් Tamanගේ කකුලටම සතිය පිහිටවනකොට Tamanගේ ඡන්දයේ තියෙන දැන් නැවතත් Tamanගේ ප්‍රතිපදාව තුළ කෙලෙස් නැති කරන ක්‍රමය තුළ ඒ කොහොම නමුත් ඔය ආනාපාන සතියේදී ඒක ප්‍රකට වෙනවා. භාවනාවට නවකයේ ඉඳගත්තට පස්සේ හිතවිලි වලට වල්මත් වෙනවයි, සිතවිලි පීඩනයට ලක් වෙනවා. ඒ විදිහට නොයෙකුත් රෝග මතිමතාන්තර පැහැදිලි කරනවා. නමුත් මෙතනදී පවා පේනවා හරියට ආනාපානයට සතිය යොමාගෙන ඉන්න කෙනෙකුට හිතවිල්ලක් එනකොට ඒකට මුල් තැනක් දෙන්න තමන් පිරිසිදුව දැනගන්න ආනාපාන නිමිත්ත ක්‍රමයෙන් අප්‍රකට වෙනවයි කියලා පේනවා. අර කාමයට නැත්නම් හිතවිලි මුවාවෙන් එන රූපයට අපි මුල් තැනක් දෙන්න අර තියෙන ධර්මය ආනාපාන කියන ධර්ම කොටස අපෙන් වියකී යනවා නැති වෙනවා කියලා දැනගෙන නැවතත් ඒ සතියම ඒ මුලා කරන ගතිය නැති කරගෙන සතියෙන්න අසතිමත් නොවේ සතියෙන්න හොඳට ආනාපාන නිමිත්ත දිහා බලාගෙන ඉන්නවා කිව්වා. ආනාපාන ධර්මයන් කියලා වචනයක් මෙතනදී බාරගතුන් වහන්සේ ප්‍රමාණ කියලා සූත්‍රයක් ඔය අංගුත්තර නිකායේ අපිට මතක විදිහට දක්වලා තියෙනවා. ඔකෙදි පෙන්නනවා ලෝක සත්වයාම පැහැදෙන්නේ ඡන්දය දෙන්න මේ රූපයට. ඒ නිසායි කියන්නේ සාමාන්‍ය කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. කෙනෙක් අපි කියමුකෝ කෙනෙක් ඇවිල්ලා අනේ අර ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් කියවනේ මේ ආරන්නේ මේ වගේ දෙයක් නේ කරන්න කියලා කියනකොට හරියට ධර්ම ඇසුන කෙනෙක් මේව නම් විශ්වාස කරන්න බෑ. මොකද මේ මිනිහා පැහැදෙන්නේ බොහෝ වෙලාවට භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා රූපප්පමාන රූපප්පසාදෝ ഘോഷප්පමාන ഘോසප්පසාදෝ ලෝකප්පමාන ලෝකප්පසාදෝ. රූපයට තමයි මේ පැහැදෙන්නේ. අපි අර ආනාපානය කියන ධර්මයට පැහැදීම අමතක කරලා අර ලස්සන්ටම පිම්බිලා සුදුවට එන රූපයට අතීත රූපයට තමයි අපි කෙමෙන් පැහැදෙන්නේ. පැහැදෙනකොට අර ධර්මය කියන පැහැදීම නැති වෙනවා. ඒ වගේ තමයි ශබ්දය මිහිරි ශබ්දයක් ඇහෙනකොට අතීත සින්දුවක් ඇහෙනකොට අතීත සින්දුවක් ඇහෙනකොට කුරුල්ලෙක්ගේ නාදයක් ඇහෙනකොට මේ කියන කාමය ඇහෙනකොට වෙන්නේ මොකද ඒකට පැහැදීම ඇති වෙන්නේ මේ පිරිසිදුව නික්‍රේෂිව අල්ලගෙන ඉන්න ආනාපාන හැඳින ගැනීම ආනාපාන නිමිත්තෝ වේවා කකුල් දෙපය හැඳින ගැනීම සක්මනේදී ඒක ක්‍රමයෙන් අතහැරිලා අරකට තමයි ඡන්දය යන්නේ. මේ ශාස්ත්‍රාව මම මේ විග්‍රහ කරන්නේ මේ සූත්‍රයට අදාළව ඉතාමත් සියුම්ම තමගේ යෝගාවචර ජීවිතයට පැහැදිලි වෙන විදිහට. ඒ වගේ තමයි දුෂ්කරකම්. දැන් අපි කියමුකෝ තමන්ට ආනාපාන හොඳටම දැනගෙන ඉන්නකොට ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතියත් එක්ක හිතෙනවා මම මේ පැය 3ක් එක දිගට ඉඳගෙන ඉන්නවා. රැට නිදි මරාගෙන මම ආනාපානෙම එකම පරයන්ක ඉඳගෙන ඉන්නවා කියලා පුදුමාකාර ප්‍රීතියක් එනවා. නැත්තම් පුදුමාකාර දුෂ්කරකමක් කළ යුතුයි කියලා අවශ්‍යතාවයක් එනවා. ඒ අවශ්‍යතාව එනකොට තමන් තුළින් ආනාපානෙ කියනවද කියලා දන්නේවත් නැහැ. අරක කරගන්න ඕනකම තමයි තියෙන්නේ. මොකක් කරගන්නද? උදේ වෙනකන් නැගිටගෙන ඉන්න නැත්තම් පැය 3ක් එක දිගට පරයන්කේ මොන ගැටලුවාවක් මොන ප්‍රශ්නාවක් ඒ ගැටලුව වලට ප්‍රශ්න වලට බුද්ධානුස්මතියෙන් හරි ධම්මානුස්මතියෙන් හරි අනිච්ච දුක්ඛම් හරි උපමාවකට අරගෙන මේ පැය 3 ඉඳගෙන ඉන්න තමයි වමනාව තියෙන්නේ. අර ආනාපානෙ දැන් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඒකයි කියන්නේ ලෝකප්පමානෝ ලෝකප්පසාදෝ කියලා.
අර දුෂ්කරකම ආවට පස්සේ දුෂ්කරකම් කරනකොට Tamange ආනාපාන තියෙනවද කියලාවත් මතක නැහැ. නමුත් ආනාපානයේ ඔස්සේ විනිවිද ගිහින් දස ගන්න පුළුවන්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ අවසානයේ ධම්ම ප්‍රමාණෝ ධම්මප්පසාදෝ කියලා ආනාපානයට කියන ධර්මතාවයට හිත තියන්න. එයාගේ මේ ශත්‍රාව කියන දේ, ඡන්දේ කියන දේ හරියට පළ කරලා තියෙන්නේ. හරියට ඉදිරිපත් කරගෙන තියෙන. ඒ නිසා මේ ඡන්දය කියන චෛතසික ධර්මතාවයේ ඉර්ධිපාදේ ඉතාමත් වැදගත් දෙයක් වෙනවා වීර්ය දියුණු කරන්න. ආනාපානයකට සතිය දියුණු කරගන්නට, සමාධිය දියුණු කරගන්නට, සිත පිහිටව ගන්න උවමනාවක් අප්‍රමාදී භාවයක් ඇති වෙන්නේ මේ ශ්‍රද්ධාව නිසා. අපිට හම්බෙලා තියෙන බොහෝ අය කියනවා මේක සම්ප්‍රදායක්. ශ්‍රද්ධාවෙන් පටන් අරන් ඊට පස්සේ වීරයට යන්න, වීරයෙන් ඉඳන් සතියට යන්න, සතියෙන් සමාධියට යන්න කියන එක සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය සතියෙන් කෙලින්ම බැස ගැනීම, සමාධියට බැහැ ගැනීම, ප්‍රඥාව බැහැ ගැනීම මේක තමයි නුවණැති අතිපණ්ඩිතකම. පෙර භවයන් වල පුරුදුකම ඒකයි. නමුත් ඇත්තම කතන්දර මේ ශාස්ත්‍රාව තමයි සතිය කියන දේ, සමාධිය කියන දේ, ප්‍රඥාව කියන දේ හරියට සම්‍යක්ව යොදවලා පෙන්නන්නේ. සම්‍යක්ව යොදවල පෙන්නන්නේ ඒකයි මේ ගාථාව තුළ පැහැදිලි කරලා තියෙන්නේ. අපි දැනට කතා කරගෙන ගිය මේ ශාස්ත්‍රාව ගැන නිසා යෝගාවචරයාට ආනාපාන ධර්මතාවයේද, කකුල ගෙනියන ධර්මතාවයේද, ධාතු මනසිකාර කියන ධර්මතාවයේද නැතිනම් අර බොහෝ ගොඩක් පේන රූප ගොඩටද, බොහෝ ගොඩක් ඇහෙන ශබ්ද ගොඩටද, දුෂ්කරකම් වලටද කියලා මේ ඡන්දය හරියට පිරිසිදුව දැනගත්තට පස්සේ මේ ඡන්දය තුළ තියෙන වටිනාකම එයා එදා දැනගන්නවා. එදාට ඒ ඡන්දය තුළ තියෙන වටිනාකම දැනගන්නවා. අපි දන්නවා කාමච්ඡන්දය කියලා වචනයක්. මේ කාමච්ඡන්දයටද අපේ කැමැත්ත තියෙන නැත්නම් අපේ තුළ තියෙන ඡන්දය, අපේ තුළ තියෙන ඡන්ද ප්‍රකාශය කාමයටද තියෙන්නේ. අපේ තුළ තියෙන ඡන්ද ප්‍රකාශය සතිය වඩන්නටද, සමාධිය වඩන්නටද, ඒ සති සමාධිය වඩන්න තියෙන කමඨහනදද ඡන්ද ප්‍රකාශය තියෙන්නේ කියලා යෝගාවචරය මෙතනදී පුදුමාකාර විශ්වාසයකින්, පුදුමාකාර ආందోලනාත්මක පියවරකින්, ආందోලනාත්මක නොවි එක්තරා ස්ථිර තැනකටපත් වෙනවා. ස්ථිර තැනකටපත් වුණාට පස්සේ මෙයාට පැහැදිලි වෙනවා කාමයට ඡන්දේ තියෙනවා වගේම ආනාපානයට ඡන්ද එකතු කරපු ගමන් කාමයේ ටිකෙන් ටික හැරෙනවා. ආනාපානෙටම ප්‍රමුඛ වෙලා ආනාපානෙම මට ඉස්මතු වෙලා නැත්නම් ආනාපානෙම මගේ ළඟට ඇවිල්ලා ඉන්නවා. දැන් ඉස්සර නම් කාමයට ඡන්ද දෙන්න ඥාති සංහාරයේද, ගෙවල් සංහාරයේද, වාහන සංහාරයේද ඔක්කොම ළඟ ඉන්නවා. නමුත් ආනාපාන කැලේ නැත්නම් ධර්මයන් කැලේ. නමුත් ධර්මයට තැන දෙන්න අවශ්‍ය උපකරණ ටික විතරක් ලං වෙලා අනවශ්‍ය උපකරණ ඔක්කොම අත්හැරෙන. මේ අත්හැරීම බාහිර තියෙන බලවේගයකින් නෙමෙයි, තමන්ගේ තුළ තියෙන ඇතුළත අත්හැරීම නිසා ඒ ශාස්ත්‍රාව කියන දේ තාමත් වැදගත් වෙනවා කියලා මේ කරුණු කිහිපෙන් ඉදිරිපත් වෙන්නට ඇති. ඊට පස්සේ පෙන්නනවා සප්පෝ කුට්ටි. සීලය කියන එක වැසි දහරට සමාන කරලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් බීජයේ ඇතුලේ තියෙන බීජාණු පොළවේ මුල් වශයෙන් බැහැ ගැනීමට මේ වැසි දහර උපකාරී වෙනවා. ඇත්ත වශයෙන්ම කෘෂි කර්මාන්තයට ඒ අදාළ වැසි, ඒ කන්‍යයන්ට අදාළ ඍතුවට අදාළ වැසි අවශ්‍ය වෙනවා. මෙන්න මේ වැස්ස වැටුණාට පස්සේ තමයි මේ බීජය පොළවේ පැලවෙන්නේ. එතකොට මේ තපස සීලය කියන එක තමයි වැසි දහරට සමාන කරලා තියෙන්නේ. එතකොට තපස කියන එක සාමාන්‍යයෙන් දුෂ්කර සීලයක්, දුෂ්කර වෘතවලට සමාන කරලා තියෙනවා. නමුත් මේ සූත්‍රයට අදාළ තපස කියලා කියන්නේ සීලය. දුතාංග කියලා ගත්තත් මේ සීලය ඇයි වැසි දහරට සමාන කළේ? ඇයි වැසි දහරට සමාන කළේ? භාගවතුන් වහන්සේ මේ ශාස්ත්‍රාව කියන දෙයින් වැඩ ගැනීම උදෙසා, නැත්තම් ඡන්දය කියන දෙයින් වැඩ ගැනීම උදෙසා තමයි වැසි දහරට සමාන කළේ. ඒ මොකද දැන් බීජයක් පොළවේ පැල කරාට පස්සේ, කටින පොළවේ පැල කළාට පස්සේ මේ බීජයේ මුල් බැඳ ගන්න එතන පුස් වෙන්න පටන් ගන්නවා. එතන පුස් නමුත් වැස්ස වැටෙන්න හිරු එළිය වැටෙන්න ඒකට අදාළ බීජයට අදාළ අවශ්‍ය පෝෂණය ලැබෙන්න බීජයෙන් අවශ්‍ය ඵලය නැත්නම් බීජයෙන් එක අර්ථක් දෙවෙනි
කොළය නැත්නම් මේ වී ගහ පැලවෙන්නට යෙදෙනවා. වී ගහ පැලවුණාට පස්සේ පැලවෙන අවසාන වී කරා නෙලීමේදී පටන් මේ බීජය කියන එක පුස් වෙන්නට නොදී ළඟා වෙලා තියෙන ශාස්ත්‍රාව පුස් වෙන්නට නොදී දැන් අපි දන්නවා අද සිල් සමාදන් වුණා. අද සිල් සමාදන් වුණාට පස්සේ අද සීල පවාරණය කරාට පස්සේ හවස ගෙදර ගියාට පස්සේ මොකොත් මතක නැහැ. ඒ ඇයි මතක නැත්තේ? අර ශාස්ත්‍රාව කියන එක තිබුණට පැවැත්වීමක් නැහැ. ශාස්ත්‍රාව කියන එක අපේ තුල තියෙනවා. ඒ නිසා ඊට පස්සේ පොයටත් එන්න හිතෙන්නේ. නැත්තම් ගෙදර බුදුන් අඳින්න හිතෙන ওই ඡන්දේ නිසා ඔළුව බෞද්ධ ධර්මයට ඔළුව වැටිලා තියෙනවා. වටවගෙන ඉන්න නිසා නමුත් අර උත්කෘෂ්ඨ තැන්වලට වීර්ය දරාගෙන සතිය දියුණු කරගන්න සමාධිය දියුණු කරගන්නට යන්නේ නැත්තේ මේ ශාස්ත්‍රාවෙන් අවශ්‍ය ඵල ප්‍රයෝජන අරගෙන නැහැ. අවශ්‍ය ඵල ප්‍රයෝජන ගන්න කවුද? ගෙදර ඉන්න සැමියා, ගෙදර ඉන්න ළමයි ටික. උදේ ඉඳන් නැගිටගෙන උදේ ඉඳන් කඹුර ඉන්නේ ඒ වැඩ ගන්න මොඩයයි කියලා දන්න නිසා ගෙදර ඉන්න සැමියා, ගෙදර ඉන්න කපුටා නැත්නම් ගෙදර ඉන්න බල්ලා තමයි ඒකෙන් වැඩ ගන්නෙ. නමුත් එහෙම වැඩ ගන්න බෑ සීලයක සමාදන් වුණාට පස්සේ. මොකද සීලය මතක් කරලා දෙනවා. සීලය පවත්නවා මොකද්ද? උඹ තුල ශාස්ත්‍රාවක් තියෙනවා. ඔයා තුල ශාස්ත්‍රාවක් තියෙන ශාස්ත්‍රාව මතු කරලා පෙන්නනවා. මේ වෙසිදහර නැත්නම් තප්පස සීලය කියන එක සමාදන් වුණාට පස්සේ සීලය කියන එක ලං කරගෙන හිටියට පස්සේ ප්‍රඥාව නැත්නම් ප්‍රඥාමේ යුගනංගලා වියගහ හා නඟුල කියලා ප්‍රඥාවට සමාන කරා සාමාන්‍ය ගොවිතැනට අදාළව භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය වියගහ කියන එක අපි මතක් කරන්නට උත්සාහ කරා. නකුල ගොමි හරක් දෙන්නට සම්බන්ධ කරන්නේ මේ වියගහෙන්. නැත්නම් වියගහ ඔය අපමාදෝ මනුස්සත් පටිලාගෝ කියන එකට උපමාවක් වශයෙන් වියගහ උපමාවකට අරගෙන තියෙනවා. වියගහට ඔය බෝබුව කියලා යෝග කියනවා. ඔය වචනේ පෙන්වන්නේ මේ වියගහ හා නඟුල අතර තියෙන සම්බන්ධතාවය. අපි ගමු මේ නඟුල කියන එක ඇයි කර්මාන්තයට අදාළ වෙන්නේ? නඟුල කියන එක කර්මාන්තයට අදාළ වෙන්නේ කෘෂි කර්මාන්තයට අදාළ වෙන්නේ කටින පොළව නැවත හාරන්න, නැවත අවුස්සන්න. එතකොට ඒ බීජේ කැළති බීජේ තියෙන මුල් පොළවට බැස ගන්න කටින පොළවේ නෙමේ සෑරු නැත්තම් මොලොක් වුණ පස්සේ මෘදු වුණ පස්සේ ඒ මෘදු කිරීමට තමයි මේ නඟුල හා වියගහ උපයෝගී කරගන්නේ. ඇයි මේ ප්‍රඥාව මේකට උපමාවට ගත්තේ? ශාස්ත්‍රාව කියන එකක් සීලය කියන එකක් විග්‍රහ කරාට පස්සේ අපිට ඊට පස්සේ විග්‍රහ කරන්නේ ප්‍රඥාව ඇයි මේ වියගහ හා නඟුලට සමාන කළේ? අපි දන්නවා සීලය උනත් ප්‍රඥාවක් නැති කෙනාට කවදාවත් රකින්නට බෑ. ශාස්ත්‍රාව කියන එක ප්‍රඥාව නැති කෙනාට කවදාවත් හරි පැත්තට යොදව ගන්නට බෑ. ඒ නිසා තමයි මේ ප්‍රඥාව කියන එක විගහ හා නඟුල කොච්චරක් බීජේ පැල කරා කොච්චරක් වැස්ස වැටුණා අර එතන කලතන් නැති වුණොත් මොකද වෙන්නේ? එතන පල් වෙනවා. එතන පොළවේ යටට ගිහින් පල් වෙනවා. පල් වෙන්න මොකද වෙන්නේ? උනදේ මතකක් නැහැ. දුක් වෙන එක විතරයි වෙන්නේ. මට මේකෙන් නිවන් දකින්න මට උත්සාහයක් නැහැ. මට ප්‍රමාදයි. මට වැඩ ගොඩ. ඒ විදිහට ප්‍රමාදයට ලක් වෙන්නේ කොච්චරක් සිල් දැක්කත් කොච්චරක් ශ්‍රද්ධාව තිබ්බත් මේ ප්‍රඥාව නැති කෙනාට ප්‍රඥාව පිහිටාගෙන ඉන්නේ නැති කෙනාට මේ වියගහ හා නඟුල කියන ධර්මතාවය නැතිනම් ප්‍රඥාව කියන ධර්මතාවය ලං කරගෙන නැතිනම් මේ ශාස්ත්‍රාව කියන සීලය කියන එකෙන් හරි ප්‍රයෝජන ලබා කරගන්නට බැරි වෙනවා. නැත්නම් ශාස්ත්‍රාව හා සීලය කොච්චරක් ලං කරගෙන හිටියත් සම්ප්‍රදායිකෝලව හරි ඒ දෙක කොච්චරක් ලං කරගෙන හිටියත් එක තැන පල් වෙන ස්වરૂපයක් තියෙනවා. ඒකෙන් තමන්ගේ සතිය දියුණු කරගන්න, සමාධිය දියුණු කරගන්න, නැත්නම් අවබෝධයට යන්න උපකාරයක් ගන්න. ඒ බීජයේ ඒ වැසිදහරේ ඒ බීජයේ වැසිදහර තිබ්බට බීජේ එතන පුස් වෙනවා. නැත්නම් එතන යට යනවා. යන්න තමන්ට තවත් අවුරුදු 2-3කින් තමයි මේ භාවනා කරන්නට නැත්නම් සිල් සමාදන් වෙන්නට හිතෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව ලං කරගෙන යන්නට කියන්නේ. මේක ගැන වැඩි දුර විස්තර කිරීමට වෙනම කාලයක් ගත වෙන නිසා කෙටියෙන්ම ගත්තොත් ඔය භාග්‍යවතුන් වහන්සේ දීඝනිකායට අදාළව මතකයේ සාමාන්‍ය ඵල සූත්‍රය වෙන්නේ නැති ඔය සීලය රකින්න බෑ කවදාවත් ප්‍රඥාව නැති කෙනාට. ඒ වගේ ප්‍රඥාවන්තේකම තියෙන්න ඕනේ සීලයත් එක්ක කියලා මහා පටිච්ච සමුප්පන්න ක්‍රමයකට පැහැදිලි කරලා පෙන්නනවා. ඒ පැහැදිලි කිරීමට හේතුව තමයි සීලය කියන එකෙන් ලැබෙන විවේකය. අපි දන්නවා පංචශීල පද පහෙන්
ඊට පස්සේ තවත් සීලයට උත්කෘෂ්ඨ යන්න වෙන්නේ මොකද්ද? මේ විවේකයක් ඇති කරලා දෙනවා, නිවාඩුවක් ඇති කරලා දෙනවා, නැත්තම් නිවාඩු දින කිහිපයක් ඇති කරලා දෙනවා. මේ භාවනා කිරීමට, සතිය වැඩිවීමට, සමාධිය වැඩිවීමට යම් විවේකයක්, පුදුමාකාර විවේකයක් ඇති කරලා දෙනවා. ඒ විවේකයෙන් වැඩ ගන්න නැතුව මොකද්ද කරන්නේ? සීලෙ කැඩෙන්නේ නැති වෙන. සීලෙ අපිට විවේකයෙන් ඉන්න බැරි කමනේ. අපිට තියෙන්නේ අපි දන්නවා අපිට නිවාඩුවක් සෙනසුරාදාවත් වැඩක් නැති වුණොත් අපිට පුදියන් හරි අවිවේකයක් ඕනේ. මේ විවේකයෙන් අපි වැඩ ගන්නෙ නැහැ. ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. සීලෙන් ලැබෙන විවේකයෙන් සතිය වඩන්නේ, සමාධිය වඩන්නේ, සීලෙ කැඩෙන්නේ නැති වෙන උපක්ලේශ වලට හවු වෙනවා. ඒ උපක්ලේශ වලට හවු වෙන්නේ නැතිව ඒ විවේකයේම පමණක් මතු කරලා පෙන්වන එක තමයි මේ ප්‍රඥාව උපයෝගී කරගෙන භාගවතුන් වහන්සේ මේ ධර්මතාවය ඉස්මතු කරලා පෙන්වන්නේ. හිරි ඊසා කියලා කියන්නේ හිරිය තවද තියෙන ලැජ්ජාව නඟුලිස කියලා කියනවා. නඟුලිස කියලා කියන්නේ නඟුලේ තියෙන හිස, නඟුලේ තියෙන මුදුන ලැජ්ජාවට සමාන කරේ සාමාන්‍යයෙන් ඔය සීලය, ඊට පස්සේ මේ ලැජ්ජාව, ඊට පස්සේ පෙන්නන ඔය කාය බුත්තේ, වචී බුත්තේ, කාය සංවරය, වචන සංවරය, මේ හිස් මුදුන නැත්නම් මේකට මේ යෝගාවචරයන්ගේ තුල තියෙන අමතර ආම්පන්න ටිකක්. අපි දන්නවා යුද්ධයකට යද්දී යුද සෙබලට තුවක්කුවක් අනිවාර්ය භාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒ භාණ්ඩ කිහිපයට අමතර තවත් අමතර භාණ්ඩ කිහිපයක් තියෙන්න පුළුවන්. මොකද ඒ අර තමන්ගේ යුද පිටියේ තුවක්කුවට අමතරව තවත් උපක්‍රම කිහිපයක් කරන්නට ඕන නම් ඒ උපක්‍රම වලට අමතර භාණ්ඩ කිහිපයකුත් ලබලා දෙනවා. ඒ වගේ තමයි ශාස්ත්‍රා වීර්ය සති සමාධි ප්‍රඥාවට ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙතන පුදුමාකාර විග්‍රහයක පෙන්නනවා. ශාස්ත්‍රාවත් එක්ක වීර්යයේදී වීර්ය කලියුත්තේ කුමකටද? වීර්ය කලියුත්තේ මොන වගේ දෙයකටද කියලා ඊටම පැහැදිලිව යෝගාවචරයේකෝ දැනගන්න ක්‍රමයට තමයි මේ ගාථා පෙළගස්සලා තියෙන්නේ. ඒ ලැජ්ජාව කියන දේ නඟුලිසට සමාන කරේ තොන්නය අම්මතර බඩු බාන ටිකක් ලං කර ගැනීමකට එක්තරා උපක්‍රමයක් වශයෙන් මනෝ යොත් සමාධිය කියන එක තමයි විය රැහෙන කියන එක කියන්නේ නඟුලයි වියගහයි සම්බන්ධ වෙන රැහෙන කඹ කියමුකෝ නූල් කියමුකෝ ඒකට විය රැහෙන. එතකොට සමාධිය විය රැහෙනට සමාන කොලේ ප්‍රඥාව කියන දේ නඟුලට සමාන කළා. මේ ප්‍රඥාව නඟුලට වියගහට සමාන කරාට පස්සේ මේ ප්‍රඥාව කියන තැන තමන්ගේ ප්‍රතිපදාවට වඩාත් හොඳින් උපකාරයකට ගන්න දෙයක් විදිහට තමයි මේ විරහන ඉස්මතු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට සමාධිය විරහන ඊට පස්සේ කෙවිත සතිමේ තාල පාචන කෙවිත කීවැද තමයි සතිය. එතකොට පේනවා මෙතනදී කෙවිත කීවැල උපකාරයට ගන්නේ අයාලේ යන ගොනු සෙට් එක හරි මාර්ගයට දැමීමට. අයාලේ ගොනු යනකොට කෙවිතෙන් ගහලා හීවැලෙන් ගහලා ඔබලා යන්නේ වැරදි පැත්තකට කියලා හරි පැත්තකට ගැනීමෙන් තමයි මේ හීවැල කෙවිත ගන්න. ඒ වගේම තමයි සතිය වැරදි පැත්තට යනකොට මිත්‍යා පැත්තට යනකොට සම්‍යක් කරනකොට සම්‍යක් පැත්තකට ගෙන්නන්නේ මේ සතිය කියලා තමයි මෙතන අපිට ඉදිරිපත් කර ගන්නට පුළුවන් ඉන්නේ. දෙවෙනි ගාථාවෙන් කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරය උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දාන සෝරච්ඡම් මේකමෝචන. අපි වැඩියෙන් ඔය කාය ගුත්තේ වචී ගුත්තේ විග්‍රහ කර ගන්නට උත්සාහ කරන්නේ කාය වචන සංවර කර ගන්නවා. ඔය ආනාපානයකට හිත දමා ගත්තට පස්සේ අපි දන්නවා කය සංවර වුණාට පස්සේ වචනය කියන එක කොහොමද සංවර වෙනවා. කය කියන්නේ ප්‍රකෘති කය හැඩගැස්වෙන්නේ ආනාපානෙන්. එතකොට ආනාපානය දැනගන්න ආනාපානෙ සංවර වෙන්න වචනය කියන විතක්ක ਵਿਚාර මූලික පදනමක් සංවර වෙනවා. එතකොට වචනය ඕලාරික වචන සංවරයක් කොහොමත් ඇති වෙනවා. ආහාරයේ උදරේ යතෝ එතකොට පමණ දැන සිව්පස්සේ පාවිච්චි කිරීම ආහාර පාවිච්චි කිරීම භෝජනයේ මත්ඤ්‍යතාවේ පමණ දැන ආහාර ගැනීම ඉන් අනතුරු පෙන්වන සච්ඡං කරෝමි නිද්දාන සෝරච්ඡම් මේ පමෝචන. මේ විදිහට කටයුතු එකතු කරගත්ත යෝගාවචරයා
ශාස්ත්‍රාවටාව කෙනා, සීලේතාව කෙනා, ප්‍රඥාවටාව කෙනා, සමාධියටාව කෙනා, සතිය දියුණු කරගත්ත කෙනා හා කය වචනය සංවර කරගත්ත කෙනා, සිව්පසය සංවරව කරගත්ත කෙනාට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද අර ගොවියා නමුල දාලා ගොවි තැනේදී මේ හරක් කොණිය දිවල හරියට යොදවලා කෙවිතෙන් ගහකා ගියාට පස්සේ ගොවියට පුදුමාකාර විශ්වාසයක් තියෙනවා මේ මට වී ආශ්‍රයන නැති වෙන්නේ මට වී ආශ්‍රයන ලැබෙනවා මම මොකද අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ ඒ විදිහට මේ යෝගාවචරයට සුරත් භාවයක් හැකි භාවයක් විශ්වාසයක් ඇති වෙනවා තමන් අවසාන තැනට නිර්වාණ අවබෝධයට යනවා මොකද මං හරි අංග කිහිපය ටික එකතු කරගෙන ඉන්නේ. ඔය මං ආරම්භයේදීම කිව්වා සම්ප්‍රදාය. මේ ශාස්ත්‍රාවෙන් ඉඳ පටන් අරගෙන ප්‍රඥාව දක්වා යෑම සම්ප්‍රදායක්. ගුරු ආචාර්ය සම්ප්‍රදායක් කියන. ඕන්න මෙතනදී මේ අයට ගැටලුවක් ඇති වෙනවා. තමන්ගෙන් එක තැන්වල අඩුපාඩු සිද්ධ වෙලා. එක තැන්වල අඩුපාඩු සිද්ධ වෙලා සමහර තැන් පිළිලක් තියෙනවා සමහර තැන් අඩුවක් තියෙනවා. එතකොට මෙතනදී අවිශ්වාසයක් එනවා. එක තැනකදී මගේ තුලින් මං හරි මාර්ගයේද යන්නේ. මං හරි එකද කරගෙන යන්නේ. එතකොට ඒ අයට බොහෝ වෙලාවට ওই සම්මුති පරමාර්ථ අතර පුදුමාකාර ගැටණයක් ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීම ආවට පස්සේ කරන මාර්ගයත් කරන ක්‍රමයක් පිළිබඳව සුරත් භාවයක් හැකි භාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර ශාස්ත්‍රාව පටු සම්ප්‍රදායකෝ සම්ප්‍රදාය නැති එක හෝ භාගතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන මේ ධර්ම මාර්ගය එකක් නෑර හරියට ඉදිරිපත් කරගෙන ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේම ඊටම පැහැදිලිව පෙන්නනවා මෙතනදී සුරත භාවයක් හැකි භාවයක් සෝරච්ඡම් මේ පමෝචන කිසිම අවිශ්වාසයක් නැතිව හැකි භාවයක් ඇති වෙනවා සුරත භාවයක් ඇති වෙනවා. අපි කියමු කෙනෙක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තට පස්සේ නැත්නම් යුනිවර්සිටි ගිහිල්ලා මෙඩිකල් කොලෙජ් ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තට පස්සේ එයාට දන්නේම නැතුව අසම්පජානස්සව නිරායාසයෙන් තමන්ගේ රෝගියට වෛද්‍ය උපකාර කරන්නට පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඒ හැකියාව ඇති වෙන්නේ තමන් දන්නවා තමන් දැන් අවශ්‍ය වෛද්‍ය විද්‍යාවට අදාළ අවශ්‍ය ඉගෙනීම් ටික සම්පූර්ණ කරලා තියෙන්නේ පළපුරුද්දත් එක්ක ආවට පස්සේ ඔළුව ටිකක් අත ගාලා නැත්නම් නහර ටිකක් අල්ලලා නිරායාසයෙන් බෙහෙතක් දෙන්න පුළුවන්. නැත්නම් අර මේක නැත්නම් මේක ගැඹුරින් හිතන අයට මේක ඉතින් ගොඩක් විවාද කරන්නට පුළුවන්. නමුත් මම කියන්නේ මේක කරුණු කීපේ තේරුම් ගන්නට ඒ සුරත භාවය හැදෙන්නේ ශාස්ත්‍රාව කියන දේ ශාස්ත්‍රාව නිසයි මට මේ සීලයක් එකතු කරගත්ත නිසා ප්‍රඥාවක් එකතු කරගත්ත නිසා ඊට පස්සේ සමාධිය වැඩුව නිසා සතිය වැඩුව නිසා කාය වචනේ සංවර කරගත්ත නිසා සිව්පස්සේ සංවරව ගත්ත නිසා කියලා දැන් තමන් කරගෙන යන මාර්ගය පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. මේ විශ්වාසය ඇති වෙන්න තමයි තමන් කරගෙන යන ඇතුල් පැතිකඩ පිළිබඳව ශාස්ත්‍රාව නිසා මේ වගේ කෙලෙස් ටිකක් නැති වෙනවා. ඊට පස්සේ සීලය නිසා මේ වගේ කෙලෙස් ටිකක් නැති වෙනවා කියන යටින් යන ගැඹෙලා යන කෙලෙස් කපන වැඩපිළිවෙල පිළිබඳව කිසිම සැකයක් නැතිව විශ්වාසයක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඉන් අනතුරු පේනවා විරියම් මේ දොර දෝරයිහං ඒක යෝගක්ඛේමා දිවාහන ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්ඨාන සෝචති කියලා. වීරය කියන එක තමයි මේ ඔක්කොට මේ ගාථා දෙකකින් ඉදිරිපත් කරේ මේ වීරය පිළිබඳව. මේ වීරය කියන එක යෝගක්ඛේම ආදිවාහන නිවනට තියෙන නිවනයට ക്ഷേම භූමියට තියෙන මාර්ගය නිවනට තියෙන මාර්ගයේ වීරය ප්‍රධාන වීරය. මේ වීරය ඉදිරිපත් කරගෙන මුල් තැන තබාගෙන ගමන් කරන කෙනාට ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගම්පාන සෝචති. මෙතන පුදුමාකාර ධර්ම කරුණු කිහිපයක් පෙන්නනවා. නොනවතිමින් ගමන් කරන කෙනාට වීරෙන් ගමන් කරන කෙනාට ශෝකයක් නැහැ කියලා කියනවා. දැන් අපි කියමු ගොවියෙක් ඉන්නවා. අපේ මාතෘකාවට අදාළව කතා කරමු. ගොවියෙක් ඉන්නවා උදේ 5-8ට විතර අවදි වෙලා
තමන්ගේ ගොවිතැනට ගිහින් ඊට පස්සේ නැවත 12ට ගෙදර ගිහින් නැවත හවස් වෙලාවට පස්සේ මෙයාට එක්තරා දවසක් එනවා ශෝකයක් කරනවා. අනේ මට මේක කරගන්න බැරි වුණා, මට සීසාන්න බැරි වුණා, මට ආස්වැන්න හරියට හම්බුනේ නැහැ කියලා ශෝකයක් ඇති වෙනවා. නමුත් උදේ පාන්දර 4ට නැගිටලා තමන්ගේ ගොවීමට ගිහිල්ලා අවශ්‍ය සියලුම නොනවතිමින් කිසිම වෙහෙසක් නොබලා නොනවතිමින් තමන්ගේ මේ ගොවිතැන ඉදිරිපත් කරගෙන යනකොට ගොවිතැන දියත් කරගෙන යනකොට ගොවියට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. අවසානයේදී යාට ශෝකයක් ඇති වෙන්නේ නැතුව පුදුමාකාර නිවීමක් නැත්තම් ගොවිතැන හරහා සතුටක් ඇති වෙනවා. මට ආශ්‍රයන්න ලැබෙනවා මොකද මම මේක නොකඩවා කරගෙන ගිය නිසා කියලා. ඒ වගේ යෝගාවචරයේකටත් නොනවතිමින් යන නිසා නොනවතිමින් ගිය කෙනෙක්ට කිසිදාක ශෝකයක් ඇති වෙන්නේ නැහැ. මොකද නොනවතිමින් යන්නේ. ඔය අපි දන්නවා මේ කාලෙ විදිහට ඒකයි කිව්වේ මේ කාලෙට අදාළ වැදගත් ගාතාවක් කියලා. සීලෙත් කැඩෙන්නට පුළුවන්, සතියක් යම් හේතුවක් නිසා කැඩෙන්නට පුළුවන්, සමාධියක් යම් හේතුවක් නිසා කැඩෙන්නට පුළුවන්, ප්‍රඥාවක් යම් හේතුවක් නිසා තියෙන ප්‍රඥාව කැඩෙන්නට පුළුවන්. මේ කැඩිලා පශ්චාත්තාප වෙන්නේ අපේ තියෙන අර වීර්ය අඩුපාඩුවට. අපි කොහොමත් ප්‍රමාදේ නම් අර අඩුපාඩුව මතක් වෙන අපි තවත් ප්‍රමාදයට ලක් වෙනවා. නමුත් වීර්යවන්ත පුද්ගලයා මේ සතිය කැඩුනේ මගේ තුළ තියෙන වීර්ය අඩුකම. මගේ සමාධිය කැඩුනේ වීර්ය තුළ තියෙන අඩුපාඩුකම. ප්‍රඥාව නැති උනේ වීර්ය තුළ තියෙන අඩුපාඩුව. ඒ නිසා මේ වීරවන්තයා නොකඩවා තමන්ගේ මේ සතිය සමාධිය ප්‍රඥාව දියුණු පවනවා ගැනීමට පුදුම උත්සාහයක් දරන ඒක ඔය උදාහරණයකට ගන්නේ ගල් කැබලි දෙකක් එකපාරක් ගහලා පැත්තකින් තිබ්බට පස්සේ අනිත් දවසෙත් එකපාරක් ගහලා පැත්තකින් තිබ්බට පස්සේ කවදාවත් ගල් දෙක රත් වෙලා ගින්දර මතුවෙන්නේ නැහැ. ඒ වගේ තමයි හැමදාම ගහනකොට හැමදාම කියන්නේ හැම වෙලේම ගහගෙන යනකොට තමයි අවසානයේදී ගින්දර මතුවෙන්නේ. ඒ වගේ තමයි මේ පංචේන්ද්‍රිය ධර්මතාවය වීරයෙන් නොනවත්වා කටයුතු කිරීම නිසා තමයි අවසානයේදී පංච බල ධර්ම බවට පත් වෙන්නේ. ශාස්ත්‍රා බලය බවට පත් වෙන්නේ. වීර්ය බලය බවට පත් වෙන්නේ. නැවත ඒ බලයට පත් වුණාට පස්සේ ශාස්ත්‍රාවක් බවට සති අසතිමත් භාවයට අප්‍රමාදී භාවයේ ප්‍රමාද බවට ප්‍රඥා භාවයේ මෝඩකමකට සමාධිය අසතිමත් භාවයට අසමාහිත භාවයට හැරෙන්නේ. එයන් තුළ බල ධර්ම බවට පත් වෙලා තියෙන්නේ. එහෙම බල ධර්ම වලට පත් වුණ පුද්ගලයාට එහෙම කිසිම ශෝකයක්පත් වෙන්නේ. එතන තමයි වෙන ශෝක කිරීමක් නෑ. මොකද එයා නොනවතිමින් ගමන් කරපු පුද්ගලයෙක්. නවත්තන්නේ නැතුව හැල්මේ ගමන් නොකර නොනවතිමින් ගමන් කර පුද්ගලයෙක් කියලා බාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා. මේ විදිහට ශාස්ත්‍රාවෙන් පටන් අරගෙන ප්‍රඥාව දක්වා මේ ධර්ම මාර්ගය තුල ශාස්ත්‍රාවීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ පැහැදිලි පිරිසිදු ධර්ම මාර්ගය තුල නොනවතිමින් ගමන් කර පුද්ගලයාට ඒව මේ සාකසී කට්ටාසෝ හෝති අමතප්පලා වේතං කසින් කයිත්වාන සම්ප දුක්ඛ පමුච්චති. මේ විදිහට කටයුතු කළ පුද්ගලයා මේ සීසෑම කරපු පුද්ගලයා මේ ශාස්ත්‍රා සීසෑම නැත්නම් ශාස්ත්‍රාව පැල කරලා හරියට සීලය වැසලා ප්‍රඥාවෙන් මේ හරපු දෙනා බැඳගෙන ඊට පස්සේ සමාධිය එකතු කරලා සතියෙන් හරි මාර්ගය පෙන්නගෙන වැරදි මාර්ගය ප්‍රතික්ෂේප කරලා ඒ විදිහට කටයුතු කරපු කෙනාට හරි අමත ඵලය හරි අමා ඵලය ලැබෙනවා. ඒ අමා ඵලය ලැබුණාට පස්සේ මේ කෘෂිකර්මය කරාට පස්සේ ඔහු සියලුම දුකින් මිදෙනවා කියලා බාහිරස් ඒතං කසින් කයිඛාන සබ්බ දුක්ඛ පමුච්චති. මේ කෘෂිකර්මය කරපු පුද්ගලයා සියලුම දුකින් අත් මිදිලා ඒ අවශ්‍ය දුකින් මිදුන නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්නයි කියලා භාගවත් බුදු පියාණන් වහන්සේ කෙටියෙන් පැහැදිලි කරනවා. අපි නැවත සූත්‍රයේ දෙස ටිකක් ඉදිරිපත් කරගත්තොත් කාල වේලාවත් එක්ක භාගවත් බුදු පියාණන් වහන්සේ මේක ඉදිරිපත් කරලා ඉවරුණාට පස්සේ කසීබාරද්දාජ බමුණට පුදුමාකාර පැහැදීමක් ඇති වෙලා භාගතුන් වහන්සේ මේ මහා රම්තලිය මේ මහා
කිරිපිඩුව උභාන්සේ පිළිගන්න සේක්වා කියලා භාගතුන් වහන්සේට පිරිනමනකොට භාගතුන් වහන්සේ එකම දෙයක් කිව්වේ ගාථාපි ගීතම් මේ අපෝචනීය මම ගී ගයලා ගත්ත පැහැදීමෙන් මට වරදන්න රිසිනේ මගේ සම්පස්සතම් බ්‍රහ්මනේස ධම්මෝ ගාථාපි ගීතම් පනුදන්ති බුද්ධ ධම්මේ සති බ්‍රාහ්මණෝ බුද්ධි වශයෙන් මේ බුදු පියාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ජීවන වෘත්තියට ඒක ගැලපෙන්නේ කවිබණ කියලා තෑගි ගැනීම ගැලපෙන්නේ. ඒ නිසා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේක තාමත් වැදගත් විදිහට තමන්ගේ ආජීවය ප්‍රකාශ කරාට පස්සේ මේ භාරද්වාජ අනාථකස චාහං හෝ ගෝතම මේ පායාසේ කාටද මෙම දෙන්නේ කියලා කියනකොට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේක මේ පායාසය ගන්න දෙවියෙකෝ බ්‍රාහ්මණයෙකෝ ලෝකේ ඉන්න මිනිහෙකෝ මම දකින්නේ ඒ නිසා ප්‍රාණින් නැති දිගේ පහල් කරන්න කියනවා පහ කරනකොට උද්දකේ පක්ඛන්තෝ චිච්ඡටිතායති එහෙම පහ කරනකොට චිටි චිටිස් කියන සද්දෙන් දුම් දමමින් ඒ පාහේ නැත්නම් කිරිපිඩු චිටි චිටි ගාමින් දුම් දමමින් ඒ වතුර තියෙනකොට කසීපාරද්දාච බමුණාට පුතුමාකාර පැහැදීමක් ඇති වෙලා භාගතුන් වහන්සේ ළඟට පැමිණිලා ඒ සුපුරුදු සූත්‍රාන්ත දේශනාවලදී භාගතුන් වහන්සේට ඒ යම් පුද්ගලයෙකුට ඇති වුණ පැහැදීම ප්‍රකාශ කරාට පස්සේ භාගවත් බුදු පියාණන් වහන්සේ අනුමෝදනා ශීර්ෂයෙන් පිළි අරගත්තට පස්සේ කසීපාරද්දාච බමුණ භාගතුන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලබා කරගත්තා. පැවිදි උපසම්පදාව ළඟා කරගෙන ඒ කෘෂි කර්මාන්ත දේශනාව උපයෝගී කරගෙන ඒ කෘෂි කර්මාන්තය කියන තැනින් යම් රහතන් වහන්සේ නමක් බිහිවීමට ඒ සූත්‍ර දේශනාව හේතු වුණා. අවසානයේදී කසීපාරද්දාච බමුණා මේ ශාසනයේ එක්තරා රහතන් වහන්සේ නමක් බවට අවබෝධයට පත් වෙන්නට සිද්ධ වුණා. ඔය විදිහට මේ සූත්‍රය ඉදිරිපත් කරාට පස්සේ අපිට පැහැදිලි වෙන්නේ මෙතනදී භාගතුන් වහන්සේ මේ ශාන්ත්‍රාවීර සති සමාධි ප්‍රඥා කියන මේ පංචේන්ද්‍රිය ධර්මතාවය කොතරම් දුරට යෝගාවචරයකට හිතමත් වැදගත් වෙනවද කියලා පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් වශයෙන් මේ කසීපාරද්දාච සූත්‍රය වැදගත් වෙන්නේ. ඔය දැන් මෙහෙම කියනකොටත් මෙහෙම දැන් සූත්‍රය ඉදිරිපත් කරනකොටත් අපි පිළිගන්නවා ආ එහෙමයි එහෙම වෙන්න පුළුවන් කොහොම තමයි කියලා අපි ඔය සාදු නාද දෙමින් ඒක පිළිගන්නවා. නමුත් මේ කරුණම භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහන එක්තරා දවසක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරේ සරියුත් ස්වාමීන් වහන්සේ පුබ්බකොට්ටක කියන තැනේ තමයි වැඩ වාසය කරේ. සරියුත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තය මම ප්‍රශ්නයක් අහනවා මේ මොකද්ද ශාන්ත්‍රා වීර්ය සති සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍රිය වැඩිවුවට පස්සේ නිවනට හේතු වෙනවා මේ පංචේන්ද්‍රිය වැඩිම. නැත්තම් නිවන අවබෝධයට මේ පංචේන්ද්‍රිය වැඩිම හේතු වෙනවා. ඔබ ඕක පිළිගන්නවාද කියලා අහනවා. ඔබ ඕක පිළිගන්නවාද කියලා අහන ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. "යේ සංහිබන්තේ අඤ්ඤාතං අස්සං අදිතං අවිදිතං අසච්චිකතං පඤ්ඤාය." මම භාග්‍යවතුන් වහන්සේ ඇදහිීමේ ඕක මම නිමාවට එන්නේ නැහැ කියනවා. ඔය කියන පංචේන්ද්‍රිය නැත්නම් පංචේන්ද්‍රිය ධර්මතාවය නිවනට තියෙන මාර්ගයක්, නිවන අවබෝධ වීමට හේතු වෙන ධර්මතාවයක් කියනකොට මම ඕක අදහලා සාදුකාර දෙමින් පිළිගන්නේ නැහැ කියලා කියනවා. මේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන "යේ සංචකෝ ඒතං පන්ති ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය නික්ඛකෝතේ තත්ත නිබ්බි විචිකිච්ඡා." භාග්‍යවතුන් වහන්සේ මම දකින්න නැතුව මම පිළිගන්න බෑ. මට පසක් කරගන්න නැතුව මට මේක පිළිගන්න බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ පංචේන්ද්‍රිය මම වඩලා මේක දැකගෙන මම දැනගෙන මම මේක පසක් කරගත්ත නිසා මා තුළින් සහ මුලින්ම විචිකිච්ඡාව පහ වෙලා තියෙන්නේ.
විචිකිච්ඡාව පහවන නිසා මට ඕක අදහන්න බෑ. මම මේක පසක් කරගෙන ඉන්නේ. පංචේන්ද්‍රිය කියන්නේ නිවනටම තියෙන මාර්ගයක් කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ හරි පුදුමාකාර දේශනාවක් මෙතන ඉදිරිපත් කරනවා. අපිට ඔය සාදුකාර දෙන අයට පිළිගන්නවා. මේක ඉදිරිපත් කරේ විශේෂයෙන් අද වෙනි දවසක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නමක් කියවෙන දවසක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමගේ මෑණියන් වහන්සේගේ නිවසේහි පිරිනිවන් අද වගේ පොළොව දවසක ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ගුණය ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. නපක්ඛන්ති දිසා සබ්බා ධම්මා නප්පටි බන්තිමං ගතේ කල්යාණ මිත්තම්මි අන්තරා වේකායති. මට සියලුම දිශාවන් පේන්නේ නැහැ. මට ධර්මිය වැටහෙන්නේ නැහැ. ඇයි ඒ මගේ කලන නිතුරා. සරියුත් ස්වාමීන් වහන්සේ පිරිනුවාට පස්සේ ලෝ අඳුරක් මෙන් හැඟෙනවා කියලා කියනවා. නමුත් මේ අනතුරු ආනන්ද සංසික උපේක්ෂා ගුණය ඇති කරගෙන තියෙනවා. අප්පතිත සහස්ස සහායස්ස අතීත ගත සත්තුනෝ නත්තේතා දිසම්මිත්තං යතා කායගත සති. එහෙම පහව කිය කලන මිතුරන් ඉන්න අයට පිරිනිවන් පෑ ශාස්ත්‍රෝ නැති අයට කායගත සතිය යම්සේදී බඳු මිතුරේ නැති තරම් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිතුරා කායගත සතිය කියලා කියන නිසා අපිට හැකි පරිදි මේ කසීබාඩත්වාජ කියන සූත්‍රයෙන් එක්තරා දැක්මකින් එක්තරා පැත්තකින් විග්‍රහ කරගන්නට උත්සාහ කරා. මේ උත්සාහ කරගත්ත ධර්මයෙන් ඇතුළත් වෙලා තියෙන මේ පංචේන්ද්‍රිය ධර්මතා ශාස්ත්‍රා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ පංචේන්ද්‍රිය ධර්මතා තමන්ගේ ජීවිතයටත් එක්කාසු කරගෙන යන කමතහන තවත් හොඳින් පැහැදිලි කරගෙන තවත් හොඳින් පිරිසිදුව දැනගෙන තවත් හොඳින් අප්‍රමාදීව සිද්ධ කරගෙන යාමට පංචේන්ද්‍රිය පංච බල ධර්ම වලටපත් වීමට මේ දේශනාවත් හේතු වේවා කියලා සාදුකාරයද. හොඳයි අද මේ පැයක දේශනාවක් තිබ්බේ. තව පැයකමාරක කාලයක් තියෙනවා. මේ පැයකමාරක කාලය තුළ මේ දේශනාව අනුසාරයෙන් හෝ තමන්ගේ දසුපුරුදු ධර්ම සාකච්ඡාමය පැත්තකින් ඊටු පැයකමාරක පැයකයි කාලක කාලය ගත කිරීමට උත්සාහ කරනවායි කියලා සියලුම දෙනාම සාදුකාරයක් දී නැවත තමන්ගේ ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා.